මේ ළමයි කියන අය හැමෝම ගත්තහම පින්වන්තයි. පෙර පින් ඇති අය. ඒකට බුදුදහමේ නම් කියනවා මේ පුබ්බේච කත පුඤ්ඤතා. මොකද්ද කියන්නේ? පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පින් ඇති අය. දැන් මේ චූටි හාමුදුරුවලා හැම මේ පෙර ගොඩාක් පින් ඇති අය. ඒකට අර ඇඩ්ජෙක්ටිව් එකකුත් දානවා. නාම විශේෂණයකුත් දාලා අපි කියනවා පෙර ගොඩාක් පින් ඇති අය. ඒ හින්දාම ජයසිරි පොඩි හාමුදුරුවෝ උදේසිරි පොඩි හාමුදුරුවෝ හැමදාම මම පින්වන්තයි මම වාසනාවන්තයි කියනවා. නිදා ගන්නකම් නිින්ද යනකම් මම පින්වන්තයි මම වාසනාවන්තයි කියනවා. පෙර ගොඩාක් පින් ඇති අය. ඒකනේ මහාන වෙන්න ලැබෙන්නේ. එතකොට ළමයි කියන අය පෙර පින් ඇති අය. ඒ පින ගොඩක් වෙලාවට හොඳට වැඩ කරනවා අවුරුදු 18ක් විතර වෙනකම්. කොයි විදිහටද පින වැඩ කරන්නේ? කෑම නොමිලේ. කෑම කනවට සල්ලි ගන්නවද නැත්නම් මහන්සි වෙලා හොයාගෙන හාල් ගේන්න ඕනද ළමයි? නැහැ. ඇඳුම් නොමිලේනේ. ඉඳුන් හිටුන් නොමිලේ. ඊට පස්සේ පොත්පත් නොමිලේ. එතකොට ගමන් බිමන් යන එව්වත් නොමිලේ. තව සෙල්ලම් බඩු විනෝද වෙන ඒවත් නොමිලේනේ. සපත්තු සෙරෙප්පු කොණ්ඩේ කපන ඒවත් නොමිලේ. ඒ කියන්නේ ළමයින්ට නිකන් හම්බෙනවා. හැබැයි ඒවට වියදම් කරන්නේ අම්මා තාත්තනේ. අම්මා තාත්තගෙන් වැඩිහිටියන්ගෙන් දෙමව්පියන්ගෙන් ළමයින්ට නිකන් හම්බෙනවා. ඒ පින නිසාමයි ලැබෙන්නේ. කාගෙන්වත් එහෙම සල්ලි ගන්නවද? නෑනේ. ඒ කියන්නේ ඔබ එතකොට කොච්චර පින්වන්තද කොච්චර වාසනාවන්තද ඒ හැම එකක්ම නිකන් ලබන්න. ඒක වාග්යක්. වාසනාවක්. පුණ්‍යවන්තකම. එහෙම නැති අයත් ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ ඒ විදිහට නැති අය අපේ හඳුර වඩින්න ඉස්සරහට මේ පැත්තේ දොරෙන් වඩින්න. එතකොට ඒ විදිහට නැති අයත් ඕන තරම් ඉන්නවා. ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ ළමයි කල්පනා කරන්න ඕන හැබැයි ඉතින් අපි පින්වන්තයි කියන එක. අපි වාසනාවන්තයි කියන එක ළමයි කල්පනා කරන්න ඕන. හොඳයි අපේ සැබෑ හඬ සංවිධානයේ මේ භික්ෂු සංවිධායක අපේ හාමුදුරුවෝ කටුකෙන්දේ ඥානවංශ පඬිත හාමුදුරුවෝත් අපි ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා මේ වෙලාවට. උන්වහන්සේ වැඩම කළා. අපි හිතනවා ඒක ගොඩක් වාසනාවන්ත වැඩමවීමක් කියලා. එතකොට ළමයින්ගේ පින ඔබ දකින්න ඕනි. එහෙනම් ඔබට තේරෙන්නේ නැත්නම් අම්මා තාත්තා මේවා කරන්නේ කොහොමද කියලානේ. ඒක තේරෙන්නේ නැත්නම් පුදුම අභාග්‍යයක්. දැන් සමහර අය ඉන්නවා ඒ අයට ඉස්කෝලේ යන්න පොත් නැහැ. ඇඳුම් නැහැ. සමහර විට ඉන්න තැනක් නැහනේ. ගොඩාක් දුර්වල දුබල දුප්පත් අය ඉන්නවා. ඒ අය අතරිනුත් ඔබ කල්පනා කරන්න ඕනේ ඔබ ගොඩාක් පින්වන්තයි ගොඩාක් වාසනාවන්තයි කියලා. හැබැයි මතක තියාගන්න ඕනේ ඉතින් ඒ කියන පින හැමදාම පවතින්නේ නැහැ. හැමදාම පවතින්නේ නැහැ. මට මතක් වෙනවා මං නිතර කියන කතාවක්. එක චූටි ළමෙක් අවුරුදු 10ක විතර එයාට කවුරුත් කිසිම දෙයක් දෙන්නේ නැහැ. අම්මා තාත්තා නැහැ. අනාථ ළමෙක් කියන්නේ.
ඉතින් මේ ළමයා දවසක් යනවා ගමනක්. ඒ යන අතරේදී ගොඩාක් පිපාසයක් එනවා. එයාට ගොඩක් වතුර තිබහයි. ගොඩක් බඩගිනි. ගෙවල් ගානකින් වතුර ඉල්ලනවා හම්බෙන්නේ නැහැ. එක දොරකට තට්ටු කරනවා. අවුරුදු 35ක විතර නෝනා කෙනෙක් එනවා. නෝනා මට ගොඩාක් වතුර තිබහයි මට වතුර එකක් දෙන්න කියනවා. පොඩ්ඩක් වාඩි වෙන්න පුතා කියලා අඹ ගහ යට බංකුවේ ගේ ඉස්සරහා වාඩි කරවලා වේගෙන් ගේ ඇතුළට ගිහිල්ලා කිරි වීදුරුවක් හදාගෙන ගෙනහලා අත් දෙකෙන්ම මේ නෝනා ළමයාට දෙනවා. ළමයා කිරි වීදුරුව අත් දෙකෙන් අරගෙන බීගෙන යනවා. ළමයා අහනවා නෝනා මට මොකක් හරි වැඩක් කියන්න කරලා දීලා යන්න. මට කවුරුත් මගෙන් වැඩක් ගන්න නැතුව කිසිම දෙයක් කන්න බොන්න දීලා නැහැ. නෝනා කියනවා පුතා මට කරුණාවෙන් කරන දේවල් වලට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියලායි අම්මා කියලා දීලා තියෙන්නේ. ඒ හින්දා පුතා යන්න. නෝනා එහෙනම් කියන්න මේ කිරි වීදුරුවේ ගාණ කීයද මිල කීයද මං එළියට ගිහිල්ලා වැඩ කරලා සල්ලි ගෙනත් දෙන්නම්. ඔළුව අත ගාලා කියනවා නෑ පුතා යන්න. කරුණාවෙන් කරන දේවල් වලට මිලක් නෑ කියලා. ළමයා යනවා. දැන් අපි තිරේ දාගන්න ඕනේ වසර 35කට පසු කියලා. කතාව. චිත්‍රපටි වල එහෙම දාන්නේ. දැන් නෝනා ගොඩක් වයසයි. රෝහල් ගත වෙනවා. මාසයක් විතර පෞද්ගලික රෝහලක ඉඳලා රෝගය සුව වෙලා ගෙදර එන්න පුළුවන්. නිකන් එන්න බෑ ලොකු බිලක් එනවා අතට. ලක්ෂ 4.5ක විතර ලොකු වියදමක් ගෙවන්න ඕනි රෝහලට. ඒ බිල එනකොට නෝනාතේ සල්ලි නෑ. රුපියල් ලක්ෂයක් විතර තමයි අතේම තියෙන්නේ. ඊට පස්සේ නෝනා කල්පනා කරනවා කොහොමද මම මේක ගෙවන්නේ කියලා. ටික වෙලාවකින් එක දොස්තර මහත්තයෙක් ඇවිදිලා ડોක්ටර් කෙනෙක් ඇවිදිලා මේ කොලේ අරගෙන ගිහිල්ලා මොකක්ද ලියලා ගෙනත් දෙනවා. ඒ කොලේ පිටිපස්සේ ලියලා තියෙනවා මේ බිල්පතෙහි සඳහන් මුදල කිරි වීදුරුවකින් ගෙවා ඇත කියලා. නෝනා බලනවා මේ මොකද්ද කියලා. ඊට පස්සේ කියනවා නෑ මට සල්ලි තියෙනවා රුපියල් ලක්ෂයක් ඒක මන් දෙන්නම්. ડોක්ටර් කියනවා නෝනා මට මීට අවුරුදු ගානකට කලින් කවුද කියලා දන්නේ නැති නෝනා කෙනෙක් කරුණාවෙන් කරන දේවල් වලට මිලක් නියම කරන්න එපා කියලා දීලා තියෙනවා. ඒ නිසා නෝනා යන්න. එකපාරට නෝනාට මතක් වෙනවා මීට මාස 2කට විතර කලින් සතියන්ත පත්තරයක තියෙනවා මේ වෛද්‍යවරයා ගැන. ඒ තමයි එදා අර කිරි වීදුරුව ඉල්ලගත්තු ළමයා. දැන් මම ඔබට කියන්න හදන්නේ මේ කතාව ඇසුරේ මේ ළමයි කාටවත් එහෙම ඉල්ලා ගන්න තරම් අපහසුයක් නැහැනේ. හඬ බොණ්ඩ දෙයක් නැති තරම් අපහසුයක් නැහැ. හැබැයි එහෙම නැතුව හිටපු කෙනත් පෞද්ගලික රෝහලේම හිමිකරු එයා විශේෂඥ වෛද්‍යවරයෙක්. දැඩි වීරෙන් ගිය දුර ගමනක්. ඒ හින්දා ඔබට පුළුවන් ගොඩක් දුර යන්න. ගොඩක් දේවල් තියෙනවා. අපි පින්වන්තයි. අපි වාසනාවන්තයි. ඉස්කෝලේ ඉන්නවනේ විනයබාර ටීචර්. දැන් මේ පුතෙක් ගැන කිව්වේ දැන් කියන්නේ දුවෙක් ගැන. දුවලත් ඉන්නවනේ මෙතන. දැන් දුවලට තියෙනවා කොණ්ඩේ කැරලි බඳින්න ඕනි. දිගට තියනවා නම් කොටට තියනවා නම් කොණ්ඩේ කපන්න ඕනි. එතකොට ගවුම අඳිනවා නම් දිගට අඳින්න ඕනේ පිළිවෙලක් තියෙනවා. විනයබාර ටීචර් නැත්තම් ඒවට දඬුවම් කරනවා. දවසක් එක දුවෙක් ගවුම කොටට ඇඳගෙන ඉස්කෝලේ යනවා සුදු ගවුම.
විනයබාර ටීචර් ළමයාව අල්ල ගන්නවා. වැරද්දක් නේ. ළමයා කියනවා මෙහෙම. ඒකයි ඇත්තම ඇත්ත. නිකින්නි නිල්ල කරවි කෙකටිය මැරිලා ගිනියම් අව්වේ වැව් ළමැදේ කිරි හිඳිලා බියුදිය නිසා වකුගඩුවට විස වැදිලා අප්පච්චි තවම ඉන්නේ ඇඳටම වැටිලා කැම්පස් ලියුම පම්මල්ලේ තියෙද්දිම ගාමන්ට් එකට යනවා අක්කා තවම අම්මා කුවෙත් ගිහිල්ලා දැන් කල් බොහොම මගෙම නෙවෙයි මේකත් අක්කගේ ගවුම. දැන් එයා කියනවා මේ තාත්තා ඉන්නේ වකුගඩු අමාරුවේ හැදිලා මේ එතකොට අනුරාධපුරේ දිහා ළමයි මේ ලෙඩ ඇඳේ ඉන්නේ. අම්මා කුවේට් ගිහිල්ලා දැන් ගොඩාක් කල් මේ ගවුමත් මගේ නෙවෙයි අක්කගේ. කැම්පස් යන්න පුළුවන්කම තියාගෙන ලියුම තියාගෙන අක්කා තාම ගාමන්ට් එකට යනවා. ළමයා කියනවා සාපෙල දිනුවේ කොපි කරලා එහෙම නෙමෙයි ලොකු පාසලක් පැතුවේ ලොකුකමට නෙවෙයි ආවේ අදත් පුළුවන්කමකටම නොවේයි බෙල් එක වදින විට උදේට 7:07 ටීචර් බලන්නේ නීතිය කළ යුත්ත ගෞම කොටවීම වරදක් බව ඇත්ත මම උස ගිහින් ඒකයි ඇත්තම ඇත්ත. එයාගේ ගෞම කොට වෙන්න හේතු ටික තමයි යා කියන්නේ. මං හිතන්නේ කිසිම කෙනෙක් මෙතන ඉන්න ඒ විදිහේ ආර්ථික අපහසුතාවයකින් ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න ඉස්කෝලේ යන ළමයි ඉන්නවා කියලා. ඒ කියන්නේ ඔබේ අම්මා තාත්තා වැඩිහිටියෝ ණයක් වෙලා හරි ඔබට ගවුම මහලා දෙනවා. කමිසේ මහලා දෙනවා. කලිසම මහලා දෙනවානේ. ඉතින් ඒක කොච්චර අපහසුකම් තිබුණත් දෙමව්පියෝ කරලා දෙනවා. ඒ ඔබේ පෙර පිනටමයි. සහ මේ භවයේ ඔබ වටිනා ළමයෙක් නිසාමයි. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඕනේ පෙර පින තිබුණට වැඩක් නැහැ. පෙර පින කියන එක කකුලේ දාන සෙරෙප්පු වගේ ගෙවිලා යනවා වේගෙන්. ගෙවිලා යනවා. විනාශ වෙලා යනවා. කෙටි වෙලා යනවා. ඒ නිසා පින තියෙන වෙලාවේ හොඳට පින ආයෝජනය කරන්න ඕනේ. ඉන්වෙස්ට් කරන්න ඕනේ. කොහොමද පින ආයෝජනය කරන්නේ? හැම ළමයෙකුටම තියෙන්න ඕනි ශක්තිමත් අරමුණක්, ශක්තිමත් අදිෂ්ඨානයක්. නේ? තාම නැද්ද මම මෙහෙමයි වෙන්නේ කියලා. නේ? ඒ කියන්නේ දැන් අවුරුදු 13ක් වෙද්දි අනිවාර්යෙන්ම තියෙන්න ඕනි මගේ ඉලක්කය මේකයි. මෙතනින් තමයි මං නතර වෙන්නේ. ඒක ඉතින් අර මේ පොදුවේ කියන්නේ වෛද්‍යවරයෙක් වෙනවා, ඉංජිනේරුවෙක් වෙනවා කියන පොදු එකක් තියෙනවානේ. ඒක නොවිය යුතුයි. ඒක එහෙම වුණත් කමක් නැහැ. හැබැයි කුමන හෝ අදිෂ්ඨානයක් තියෙන්න ඕනි. කුමන හෝ ඉලක්කයක් තියෙන්න ඕනි. ප්‍රශාන්ත මහත්තයා ඇතුළට එන්න. කුමන හෝ අරමුණක් තියෙන්න ඕනි. නේද? නැත්තම් ඉතින් අර දිසාවක් නැති නැවක් මුහුදට දාලා වගේ නේද? ඉලක්කයක් නැහැ. කොහේ යයිද දන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ අලුත් අවුරුද්දේවත් මම මෙහෙම වෙනවා, මං ගුරුවරයෙක්ද වෙන්නේ, වෛද්‍යවරයෙක්ද වෙන්නේ, චිත්‍රශිල්පියෙක්ද වෙන්නේ, වඩු බාසුන් නැහැ කෙනෙක්ද වෙන්නේ, මේසන් බාසුන් නැහැ කෙනෙක්ද වෙන්නේ. නේ? මම කවුද වෙන්නේ? මම හොඳ රියදුරෙක්ද වෙන්නේ? මම ගුවන් නියමුවෙක්ද වෙන්නේ?
මම හමුදාවේ සෙබලෙක්ද වෙන්නේ ඒ කිසිම එකක් පහත්වත් නරකවත් හොඳ නැතිවත් නෙමෙයි. හැම එකක් ඇතුළෙම ලෝකයට මහා සේවයක් කරන්න පුළුවන්. හැම එකක් ඇතුළෙම අපි මොකක්ද කරන්නේ කියන එක නෙමෙයි වැදගත්, කොහොමද කරන්නේ කියන එකයි වැදගත්. ඒ නිසා ඔබට තියෙන්න ඕන ශක්තිමත් අදිෂ්ඨානයක්. පෙර පින හොඳට වැඩ කරනවා. ඒ අදිෂ්ඨානේ මොකද්ද කියලා දන්නේ නැහැ. ළමයා වැඩි වැඩියෙන් කියනවා නම් මම මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා අම්මලත් ඒක හරවන්න හොඳ නැහැ. හැබැයි වෙන පැත්තකටනේ. අම්මලගේ බලයටනේ සමහර ළමයි විෂයන් තෝරන්නේ. තාත්තලගේ බලයටනේ විෂයන් තෝරන්නේ. හැබැයි මේ අනු සසර සත්වයෙක් විවිධ පුහුණු වීම සංසාරේ කරලා ආපු කෙනෙක්. ගිය බවවල කුමන හැකියා දක්ෂතා තිබිච්ච කෙනෙක්ද දන්නේ නැහැ. කොයිතරම් දුර ගිහින් අතර වෙන කෙනෙක්ද දන්නේ නැහැ. අපි ඒ අයව කොටු කරලා හිර කරනවා. එයාට අදාළ පරිසරය අපිට පුළුවන් පමණින් සකස් කරලා දීමයි අපි කරන්න ඕනි. එයාලා විමර්ශනය කරමි. ඒ නිසා හැමෝටම කුමන හෝ අදිෂ්ඨානයක්, ඉලක්කයක්, බලාපොරොත්තුවක් තියෙනවා. මෙතනින් මං 4-5 දෙනෙකුගෙන් ඇහුවොත් ඔයා කවුද වෙන්නේ ලොකු වුණාම කියලා පොදුවේ පාඩමට කියනවා කතාව. පොදුවේ කියන එකක් කියනවා. ලැජ්ජාවට කියනවා එකක් නේ. ඒක හිත ඇතුළෙන්ම කාවැදිච්ච එකක් නෙවෙයි සමහර විට. හැබැයි ඔබට කාවැදිච්ච හිත ඇතුළෙන්ම අරමුණක් තියෙන්න ඕන, ඉලක්කයක් තියෙන්න ඕන. ඉතින් ඒකට නිකම් බෑ. ඒ අරමුණ කුමක් වුවත් ඒ සඳහා උට්ටාන වීරිය තියෙන්න ඕන. නේද? උට්ටාන වීරිය. දැන් පෙරපින හොඳට වැඩ කරනවා, අරමුණක් තියනවා, නැති අය ලියනවා, හිතනවා, හදාගන්නවා. ඒ සඳහා කැපවෙන්න, අපවෙන්න අපි ගාව වැඩ කරන්න ඕනි එක තමයි උට්ටාන වීරිය. උත්සාහයට එහා ගියපු එකක්. උත්සාහය හොඳයි සාමාන්‍ය පොඩි අරමුණු ඉලක්ක සාක්ෂාත් කරගන්න. උත්සාහයේ අඛණ්ඩ බව තමයි මොකක්ද? වීරිය. කියන්නේ උට්ටාන වීරිය. ඒක නිසා තමයි ඒකට වචන කියනවා effort කියනවා, great effort කියනවා. කියන්නේ දැඩි උත්සාහය. වීරිය. උත්සාහය අඛණ්ඩ බව. මොකද උත්සාහ කරලා සමහර අය අත්හැරලා දානවා. උත්සාහවන්තයෝ වීරයෝ වෙන්නේ නැහැ. වීරයෝ කියන්නේ අරමුණට ගියාට පස්සේ, අරමුණ සාක්ෂාත් කරගත්තට පස්සේ වීරයෙක්, වීරයෙන් කටයුතු කරපු කෙනා. ඒ නිසා ඔබට උට්ටාන වීරිය තියෙන්න ඕනේ කුමකටද? අදාළ අරමුණට ගමන් කරන්න. අඛණ්ඩ මානසික ශක්තිය පවත්වාගෙන තබා ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඊටාම වැදගත් වෙනවා. ඉතින් දැන් අපි ඕනම අරමුණකට යනකොට ඉතින් ගොඩාක් අය බාධා කරනවනේ. ඔයාට බෑනේ hina වෙනවා. ඒ හින්දා කියන්න එපා කාටවත්. කිව්වේ නැති වුණාට කමක් නැහැ. අපි හිතේ තියාගන්නවා. ඒකනේ බෝසතාණන් වහන්සේ මනෝප්‍රනිදානය පිරුවා. මනෝප්‍රනිදානය කියන්නේ මොකද්ද? හිතෙන් හිතනවා මම බුදු වෙනවා, මම බුදු වෙනවා, මම බුද්ධත්වයට පත් වෙනවා කියලා හිතනවා, කාටවත් කියන්නේ හිතනවා. අන්න මනෝප්‍රනිදානයකට කියනවා. එහෙම හිතලා තමයි වැඩ කරන්න පටන් ගන්නෙ කියන්නේ යම් තැනකට ආවට පස්සේ. ඒ නිසා ඔබට හිතෙනවා නම් අනිත් අය hina වෙයි මගේ ඉලක්කයට කියලා, ඔබ හිතෙන් ඒ අයට hina වෙලා කියන්නේ නැතුව ඉන්න. මොකද නැත්තම් මන්දගාමී කරනවා. ඔයාට පුළුවන්ද
ඔයා නම් එහෙම වෙයි. ඔයාගේ පවුලේ කවුරුත් එහෙම වෙලා තියෙනවද? නේද? ඔයාගේ පවුලේ ඔයාගේ පරම්පරාවේවත් එහෙම කෙනෙක් ඉන්නවද? අර එහෙම වුණාලුනේ මේ රොෂාන් මහත්තයා මේ උකුස්සෙක්ගේ බිත්තරයක් දවසක් බිමට වැටිලා මේ කිකිලියක් රැකලා. ඊට පස්සේ දැන් කුකුළු පැටව ගොඩේම හැදිලා මොකಾದ උකුසු පැටියක්. උකුස්සා උඩ බලනවලු. ඉතින් හරි ආසයිලු උකුස්සට උඩ ඉගිල්ලෙන්න. දවසක් යාළුවන්ට එහෙම කිව්වලු. hina වෙනවලු මේ මනුස්සයාට පිස්සුද කොහෙද මේ කුකුල් පැටියට ගිහිල්ලා බෙල්ල කඩා ගන්න නැතුව මේ පණුවෙක් අහුලගෙන කාලා ඉන්න නැතුව උඩ පියාඹන්න හදනවා. උඩ බලනවලු ආයෙත් මට හරි ආසයි. මොකද අර යාගේ තියෙනවනේ ඥාන ශක්තිය ඉතින් කියනවලු. ඊට පස්සේ මේ ආයෙත් කියනවලු මං හරි ආසයි අර උඩ යන්න තාස්සේ පියාඹන්න කියලා ඉතින් යාළුවන්ට එහෙම. ඉතින් යාළුවෝ කතා කරන දවසක් ඉතින් ලොකු කුකුලෙකුයි කිකිලියෙකුයි ගෙනල්ලා කිව්වලු මේ තමුසේ හදන්නේ අපේ පරම්පරාවටම නවනිංගිරාවක් කරන්නද? පැත්තකට වෙලා ඉන්නවොන් ඔහම කියලා හොද්දටම සැරට දඬුවම් කරා. එදා ඉඳන් උඩ බලන්නේවත් නැහැලු. පණුවෙක් අහුලගෙන කාලා හිටියලු. ඒ වගේ අර ඒ කියන්නේ අපි උකුස්සෝ අපි දන්නේ උකුස්සෝ කියලා. අපි උකුස්සෝ නෙමෙයි. ඊට වැඩිය ශක්තිමත් සත්වයෝ. හැබැයි ඔබ කවුද කියලා දන්නේ නැත්නම් ඔබ ඔබේ ශක්තිය දන්නේ නැත්නම් ඔබ ඔබේ වටිනාකම දන්නේ නැත්නම් ඔබ ගාව තියෙන දැනටම තියෙන ශක්තියට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද කියලා දන්නේ නැත්නම් ඒ හින්දා ඔබත් අර කුකුලෝ අතර හැදිච්ච කිකිලි පැටව් අතර හැදිච්ච උකුසු පැටියෙක් වෙන්න එපා. සමහර වෙලාවට අපේ දෙමව්පියොත් එහෙම කරනවානේ. වැඩිහිටියෝ මේ ඌවා හිතන්නවත් එපා. මට ආස හිතුණා මේ ඊයේ පෙරේද මම බැලුවා අර මේඝ පුතා මේ නාසා ආයතනයේ තානාපති කෙනෙක් ඉන්නවනේ අවුරුදු 10යි. ඒ කියන්නේ 5 වසරේ. උපාධි ගණනාවක් කරලා අන්තර්ජාලය බලන්න පුළුවන් මේඝ ගගන මට මතක. එයා කියනවා එයා එයාක්‍රාෆ්ට් එකක් එලවනකොට මේ කියන්නේ පයිලට් කෙනෙක් විදිහට එයා පුහුණු වීම කරනවා. එයාට දැනටමත් හොඳට පුළුවන් ඒ ගුවන් යානය මේවා කරනකොට මේ ෆ්ලයි කරනකොට උඩට ගිහිල්ලා අහපව අනිත් පැත්තම හරවලා පල්ලෙහාට ඇවිදilla උඩට ගන්නවලු. එතකොට අහනවා හරේන්ද්‍ර ජයලාල් ඔයාට බය හිතුන්නේ නැද්ද කියලා නේද කියලා. අම්මයි තාත්තයි නම් ගොඩක් බයෙන් පිටිපස්සේ ඉඳන් මේ කෑ ගැහුවා. මට නම් බය හිතුන්නේ නැහැ. මොකද මන් දන්නවා ඒක පුළුවන් කියලා. ඔබ බලන්න පෙන්වන්න දරුවන්ට මේඝ ගගන නම මට මතක හැටියට. ලංකාවේ ළමයෙක් ඒ වුණාට එයා ඉපදිලා තියෙන්නෙම විදේශ රටක. දැන් අර විදිහට කරන්න යනකොට කරන්න දෙන්නේ නැහැ. වෙන අපේ මෙහි අම්මා තාත්තෙකුට එහෙම හැදුනා නම් මේ මොකක් කරන්න දෙන්නේ නැහනේ. ඒ අම්මයි තාත්තයි කොච්චර ඒ දෙන්නට ශක්තියක් තියෙන්න ඕන ළමයා එහෙම කරනකොට උඩ යන්න යාත් එක්කනේ. ඒ ළමයාත් එක්ක ඒ විශ්වසනීය හදාගන්න ඕනේ අම්මා තාත්තගේ මනසේ. එතකොට මම කියන්න හදන කාරණාව තමයි අපි අපේ පෙරපින තේරුම් අරගෙන ආයෝජනය කරලා අරමුණකට වැඩ කරද්දි අධ්‍යාපන අරමුණු වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේනේ විභාග ඔබ යන තැන පිළිබඳව ඉලක්ක සහගත අරමුණට වැඩ කරද්දි හැමතිස්සෙම කකුලෙන් අදිනවා. ඒක ඉතින් ගෙදරම ඉන්න අය වෙන්නත් පුළුවන්. මට මතක් වෙනවා අර මේක වැඩිහිටියන්ටයි ළමයින්ටයි දෙගොල්ලන්ටම වැදගත් මේ ගොළු බෙල්ලෙක් යන දවසක් ගමනක්. ඒ ගොළු බෙල්ල යනකොට පොඩි ළමයෙක් අවුරුදු 7-8ක මිදුලේ සෙල්ලම් කර ඉඳලා ළමයා කියනවා ගොළු බෙල්ලෝ ඔහොම ගියාට පුළුවනිදෝ ගහමුදුනට යන්න ඔයාට. ගොළු බෙල්ලව ගමන නවත්තන්න තමයි ළමයා හදන්නේ. ඕම ගිහිල්ලා ඔයාට පුළුවන්ද? ගොළු බෙල්ලා කියනවා ළමයාට උසට උසේ ගහ හැදුනේ නෑ එක රැට. ඇයි ළමයෝ තේරෙන්නේ නැද්ද ඔයාට? ඔයාට තේරෙන්නේ නැද්ද? එකපාර ගහ හැදුන්නේ නෑ. ළමයා වැඩේ අතාරින්නේ නෑ. ගහ මුදුනේ කොළ විතරයි මල් නෑ පාට.
වෙහෙස වෙලා මොකටද ලස්සන නැති දෙයට. ළමයා ආයෙත් කියනවා ගොළු බෙල්ලට. ගොළු බෙල්ලත් වැඩේ අතාරින්නේ. ගොළු බෙල්ලා කියනවා එක රැයකින් ලස්සන හිමි වෙනවද කාට දලඹු වෙසක් තිබුණා නේද සමනලයාට. ළමයාගෙන් අහනවා සමනලයා දලඹුවෙක් වෙලා නේද හිටියේ කලින්. එක රැයකින් ලස්සන වෙනවද? හැබැයි දලඹුව කාලේ හැමෝම ප්‍රතික්ෂේප කරනවානේ. තැනකට යන්න හදන කාලේ අපි කෙනහිලිකම් වලට ලක් වෙන ප්‍රතිසතාත්මක අගය වැඩි. දලඹුව කාලේ සමනලයා වුණාම ලස්සනයි ආදරෙයි නේද? ඒ ගැන කතා කරනවා. ළමයා කියනවා ඒත් වැඩේ අතාරින්නේ හිමින් හිමින් ගාට ගාට ඔහොම ගියාට හිස් අතින්ම බිමට එන්න වේවි ඔයාට. ගහමුදුරන ඔහොම හිමින් හිමින් ගාට ගාට කියලා හිස් අතින්ම තමයි එන්න වෙන්නේ. ගොළු බෙල්ලා කියනවා ළමයාට හිමින් හිමින් ගහමුදුනට මං යන දාට ගහමුදුනේ මල් පිපේවි ලස්සන පාට. ළමයාගේ අදිෂ්ඨාන මේ ගොළු බෙල්ලාගේ අදිෂ්ඨාන ශක්තිය වීරය මම මගේ අරමුණට යනවාමයි ගහමුදුනට යනවාමයි මං හිමින් හිමින් යන දාට ගහමුදුනේ මල් පිපෙයි. ඔයාලත් ඔයාලගේ අරමුණට අදාළ වැඩ 2021 අවුරුද්දේ ටිකයි කරන්නේ. හැබැයි අරමුණට ළඟා වෙනවා. නේද? අත්තරලා දානවාට වැඩිය ඒ ගැන මෙනෙහි කරමින් හිමින් හිමින් ගහමුදුනට මං යන දාට ගහමුදුනේ මල් පිපේවි ලස්සන පාට. බලාපොරොත්තුවක් තියාගෙන ප්‍රබුද්ධව ගොළු බෙල්ලා ගිය ගමන වගේ අපිත් යන්න ඕනේ. වැඩිහිටියන්ටයි පොඩි ළමයින්ටයි කාටත් වැදගත් වටින එකක්. ඒ වගේම තමයි ඔයාලගේ වීර්ය අදිෂ්ඨානය කවර හේකින්වත් නතර නොකළ යුතුයි. මං කියන්නේ දැන් පෙර පින වැඩ කරනකොට ඔබ පින ආයෝජනය කරන්න ඕනි ජීවිතයේ සුවිශේෂත්වයට පත් වෙන්න අරමුණක් ජය ගන්න. ඒ අරමුණට නිකන් යන්න බෑ. උට්ටාන වීරිය තියෙන්න ඕනි. උත්සාහය නෙමෙයි දැඩි වීරිය. great effort. දැඩි වීරිය. එතකොට එහෙම වැඩ කරනකොට ගොඩාක් අය කකුල් වලින් අදිනවා. ඒවා කිසි එකක් ගණන් නොගෙන යන ශක්තිය තියෙන්න ඕනේ. දවසක් ගෙම්බොරංචුවක් ගමනක් යනවා. එක ගෙම්බෙක් ලිඳට වැටෙනවා. ලොකු ලිඳක්. උඩ ඉඳන් ඉතින් ගෙම්බෝ කියනවා අයියෝ ඉතින් මේ ආගාදයෙන් නම් කවදා ගොඩ එන්නද? මෙයාට නම් ගොඩ එමක් නැහැ. කවදාවත් එන්න. ඉතින් ගෙම්බෝ එහෙම කියනකොට ඔබට හිතාගත්ත හැකිනේ කොහොමද කියන්නේ කියලානේ. ගෙම්බෝ අපි වගේ කතා කරන්නේ නැහැ නේද? බක බක තමයිනේ. ඒක විදියට ඉතින් කියනවා උඩ කියනවා මෙයා කරගත්තු දෙයක් ඔහොම කියලා. කොහොම හරි ඔහොම කෑග ගහ ඉන්න අතරේ තව ගෙම්බෙක් වැටෙනවා ලිඳට. ගෙම්බෝ දෙන්නෙක් ලිඳේ. අයියෝ අපි චුට්ටක් ඈතට වෙමු. මේ දෙන්න නම් ආහේ ගොඩ එන්නේ නැහැ කවදාවත් කියලා. ඉතින් කට්ටිය හෙන සංවාද. වැටිච්ච දෙන්න අතරින් එක ගෙම්බෙක් අර කට්ටිය කියන ඒවා මොකුත් අහන්න නැතුව උඩට එන්න හදනවා. උඩ පයින්නවා. අනිත් ගෙම්බා උඩ පයින් ගෙම්බා දිහා බලාගෙන කියනවා අනේ මේකෙන් උඩ යන්න පුළුවන්ද? මේ මෙහෙ තියෙන එකක් කාලා පුළුවන් තරම් කල් ජීවත් වෙලා ඉම්මු. උඩ කට්ටිය ඕන එකක් කියපු ආවයි කියලා. කොහොම හරි අර උත්සාහ කරපු ගෙම්බා උඩ පැනලා සෑහෙන කාලයක් වෙලාවක් යනකොට උඩට ගියා. ඊට පස්සේ උඩට ගියාට පස්සේ අනිත් ගෙම්බ ඔක්කොම වට කරගෙන දැන් ලොකුවට පිළි අරගෙන කොහොමද ඔයා මේ උඩට ආවේ? ඔයාට ඇහුණද අපි කියපුවා කියලා ඇහුවලු. ඊට පස්සේ නෑ මට ඇහුන්නේ නෑ.
හැබැයි මං හිතුවා ඔයාලා මට යාඥා කරනවා කියලා එන්න උඩට එන්න මට ආශිර්වාද කරනවා මට අඬ ගහනවා. අපි කියන්නේ චිය කරනවා කියලා නේද? මාව මේ උසවා තබන්න කෑ ගහනවා කියලා මං ඒකෙන් ධෛර්යය අරගෙන උඩට ආවා කියනවා. එක ගෙම්බෙක් කියනවා අනේ ඉතින් අපි නම් එහෙම නෙමෙයි කිව්වේ මෙන්න මේ විදිහටයි කිව්වේ කියලා එයාලා කියපු ටික කියනවා. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා එහෙනම් අනිත් ගෙම්බත් උඩට ගන්න පුළුවන් කියලා ලිඳේ වටේ ඔක්කොම බිලා උත්සාහ කළොත් ඔයාට පුළුවන් ඔයාට පුළුවන් ඔයාට පුළුවන් උත්සාහ කළොත් වීරය කළොත් ඔයාට පුළුවන් ඔයාට පුළුවන් ඔයාට පුළුවන් කියනවනේ. ඒක ඒ විදිහට නෙමෙයි ගෙම්බෝ කියනකොට ගෙදර ගිහින් කරලා බලන්න නේද? ලිඳට බිලා මේ එහෙම කතා කරනවා. ඊට පස්සේ අනිත් ගෙම්බත් උත්සාහ කරලා උඩට ආවා. වටපිටාවේ බෑ කියන අපේ රංචුව කියනෙව අහගෙන හිටියෝතින් කවදාවත් බෑ ලිඳ ඇතුලේම මැරිලා යන්න තමයි වෙන්නේ. ඒ නිසා ඔයාලා හොඳට අදිෂ්ඨාන කරගන්න ඕනි. පින ආයෝජනය කිරීමේදී උට්ටාන වීරයෙන් වැඩ කරන්න. එහෙම අරමුණට වැඩ කරද්දී තින් අනිත් කට්ටිය කියන ඒවට ඕනවට වැඩිය සවන් දෙන්න එපා. හැබැයි ලෝකේ ඊටා වැදගත් එකක් තමයි LRW theory කියන එක. ඒ කියන්නේ මොකක්ද? L අකුරෙන් කියන්නේ listen අහනවා කියන එක සවන් දෙන්න. R අකුරෙන් කියනවා read කියන එක. කියවන්න. W අකුරෙන් කියනවා ලියන්න කියන එක. ඒ වගේම P3 LRW and P3 ඒ කියන්නේ ලෝකයේ ප්‍රබුද්ධ විදිහට ඉස්සරහට යන මිනිස්සු අනුගමනය කරන ක්‍රමයක්. චුට්ටක් අහනවා, චුට්ටක් කියවනවා, චුට්ටක් ලියනවා. P3 කියන්නේ අපේ අරමුණට ප්‍රිපෙයාර් වෙනවා. ඊගාවට ප්‍රැක්ටිස් කරනවා, පුහුණු කරනවා. ඊගාවට ප්‍රසන්ටේෂන් නැත්නම් ඉදිරිපත් කිරීම අරමුණ සාක්ෂාත් කරගන්නවා. ඕනෑම ඉලක්කයක් ජයගන්න පොදු නියාමනයක් තමයි හොඳ සවන් දෙන්නෙකු විය යුතුයි. ඊගාවට යම් කියවීමක් තියෙන කෙනෙකු විය යුතුයි. ඊගාවට පොඩ්ඩක් ලියන කෙනෙක් විය යුතුයි. ඊගාවට ප්‍රිපරේෂන්ස් ඒ කියන්නේ සූදානම් වීම තියෙන්න ඕන. මේ මුල් තුන හරහා තමයි සූදානම් වීම වෙන්නේ. P3 වලින් කරන්නේ ප්‍රිපෙයාර් සූදානම් වෙනවා. දැන් අපි මේ ප්‍රිපෙයාර් කරානේ මේක නේද? මේ කොඩි දාලා ළමයි මේ පුටු තියලා මේ හදලා ප්‍රිපෙයාර් කළානේ. ඒක හැම එකකම එහෙමයි. දැන් ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා අවුරුදු 11ක්. ඒක ඇතුළෙම ප්‍රැක්ටිස් එකක් යනවා. වාර විභාග, කඩයිම් විභාග එක එක ඒවා. ඊගාවට යොමු වීම තමයි විභාගයට ලියන දවස. ඒ වගේ. එතකොට ඔබේ ජීවිතයේ මේ පොඩි ළමයි හැමෝම විෂය හෝ විෂයට අමතර කාරණා හෝ පොඩ්ඩක් අහන කෙනෙක් විය යුතුමයි. අසන්නේ. අනික් කෙනා කියන එක උනත් කමක් නැහැ. තට්ටු 75ක් උඩ වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා sannivedaka කණ්ඩායමක්. මේ අය උඩට පහළට යන්නේ සෝපානෙන් ලිෆ්ට් එකේ දවසක් මේ කණ්ඩායම බිමට බැහැලා උඩට යන්න හදනකොට ලිෆ්ට් එක වැඩ කරන්නේ පඩි පෙළ නැගගෙන යන්න වෙන්නේ. හරි වැඩේ. හැබැයි මෙයාලට පැය දෙකක් ඇතුළත උඩට යන්න ඕනි. කොහොම හරි අපි යමු කියලා ප්‍රධාන කළමනාකාරතුමා තීරණය ගන්නවා ඇවිදගෙන යමු. එක්කෙනෙක් යෝජනා කරනවා සර් අපි පළවෙනි තට්ටු 25 දුක හිතෙන කතා කියා යන්. දෙවෙනි තට්ටු 25 විහිළු කතා කියා යන්. තුන්වෙනි තට්ටු 25 හාස්‍ය කතා කියා යන් කියලා තීරණය කරනවා. හා එහෙනම් වැඩේ පටන් ගමු. පැය දෙකයි තියෙන්නේ කියලා පටන් ගත්තා.
පළවෙනි තට්ටුව දෙක යනකොට මේ ළඟම ඉන්න සේවකයේ ක්‍රියදුරු මහත්තයෙක් තමුසේ මොනවද කියන්න හදන්නේ අපි මේ කතා කියන්නේ කටවහන් ඉන්නවා කියනවා. දෙවෙනි තට්ටුවට නැග්ගා විතරයි පොඩ්ඩක් මටත් කතා කරන්න. කටවහගෙන ඉන්නවා අයිෂේ අපිට මේ ඉක්මනට යන්න තියෙනවා පැය දෙකයි තියෙන්නේ. සද්ද නැතුව හිටියා මේ රියදුරු මහත්තයා තට්ටු 4ක් විතර උඩට ගිහිල්ලා කරුණාකරලා මටත් කතාවක් තියෙනවා කියන්න දෙන්නකෝ. ඊට පස්සේ හොඳටම බයින තමුසේ ආයෙ කතා කළොතින් හෙට රැකියාවෙන් අස් කරනවා. හද්ද නැතුව හිටියා. දැන් 74යි 75 වෙනි තට්ටුවට ගිහිල්ලා sannivedana කාමරේ දොර අරින්න සාක්කුවට අත දානකොටම සර්ගේ සාක්කුවේ යතුරු නැහැ. කියනකො තමුසේ කතාව රියදුරු මහත්තයා යතුරු කාර් එකේ බැරි වෙලා ආවා. ඒක කියන්නයි මං හැදුවේ. අපි කාට උනත් සවන් දෙන එක ලොකු වටිනාකමක් එකතු වෙනවා. තට්ටු 75ම නැගපු එකේ වැඩක් තියෙද? ලිසන් නේද? ඒ කියන්නේ සවන් දෙන එක. ඒ විදිහේ පුංචි අවස්ථාවලට සවන් දීම වගේම මහා අවස්ථාවලට සවන් දීමත් ඔබේ ඉලක්කයට අදාළව සවන් දීම ඊටාම වැදගත්. කියවීම රීඩ් ඩීගාවකින් කියන්නේනේ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. බලන්න ඔබට මේ ඇසුරෙන් මම පුංචි කතාවක් කියනවා. එතනින් මේ මගේ සාකච්ඡාව ඉවරයි දේශනාව ඊගාවට පොත් බෙදා දීම තමයි කරන්නේ. ඔබට මේ විදිහට අරමුණට අදාළව පුහුණු වෙනකොට නිතර නිතර හිතන්න එකක් තියෙනවා. අපි ඕනෑම අරමුණකට ළමයි විදිහට ඉලක්කයකට වැඩ කරද්දී හරිම දුෂ්කරයි. ලේසි වැඩක් නෙමෙයි. පාඩම් කරන එක වැඩිහිටියන්ගේ අවවාද අනුශාසන අහගෙන ඉන්න එක, ඒවා ක්‍රියාත්මක කරන එක, ලියන එක, දේශනවලට සවන් දෙන එක කටුකයි. අර කාගේද සින්දුවක් තියෙනවනේ ප්‍රසිද්ධ කෙනෙක් කටු පඳුරු සිප ගනිමි හෙට මලක් වනු පිනිසනේ. කටු පඳුරු සිප ගනිමි හෙට මලක් වනු පිනිස. අන්න ඒ අදහසින් කරන්න ඕන. මොකද දුෂ්කරයි, ලේසි නෑ. ඒ වෙලාවට හිතන්න කියන මම මේ ඔක්කොම අලලා මේ කතාව ඔබට කියන්නේ. ඒ වගේම තමයි කියවීම කොච්චර වැදගත්ද? බලන්න. වේදනාව తాවකාලිකයි, අභිමානය සදාකාලිකයි කියලා හිතන්න කියනවා. කවුද කියන්නේ එහෙම කියලා බලමු. අපිට මේ අමාරු වෙනකොට, දුෂ්කර වෙනකොට අදාළ අරමුණට වැඩකරනද අහගෙන ඉන්න, කියවන්න, ලියන්න, ප්‍රිපෙයාර් වෙන්න, ප්‍රැක්ටිස් කරන්න, ප්‍රසන්ටේෂන් එක කරන්න. වේදනාව తాවකාලිකයි, අභිමානය සදාකාලිකයි කියලා හිතන්න ඕනි. අරමුණ ජය ගන්න වැඩ කරන අතරතුරේ මං කියවනවා. පුහුණුව ඔබව පරිපූර්ණ කරයි කියලා කතාවටත් කියනවනේ. පුහුණුව කෙනෙක් පරිපූර්ණ කරන්නේ කොහොමද? පුහුණු වීම ඔස්සේ ලැබෙන අධ්‍යාපනය ඊටාම ප්‍රායෝගිකයි. කිසියම් ශාස්ත්‍රයක ඉහළටම ගිය චරිත පිළිබඳ කළ පර්යේෂණ වලින් හෙළි වුණ ඊටාම වැදගත් කරුණ නම් එම විශිෂ්ටයන් වඩා වැඩිපුර පුහුණු වීම සිදු කළේ විශිෂ්ටත්වයට පත්තුන පසුයි කියන අපූරු කරුණයි. ඊතා සාර්ථක ක්‍රීඩිකාවන්, නළු නිලියන්, කතිකයන්, ගායක ගායිකාවන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් තවමත් මේ තරම් උනන්දුවෙන් පුහුණුවන්නේ ඇයි? සල්ලි වලට රටක් රාජ්‍යයක් වුණත් මිලට ගන්න තරම් හැකියාවක් සහ බලයක් ඇති ලොව ධනවත්ම ව්‍යාපාරිකයන් වන බිල් ගේට්ස්, මාක් සකර්බර්ග්, ඉලෝන් මස්ක් වැනි චරිත තවමත් ඊතා උනන්දුවෙන් පොත් කියවන්නේ තවත් මොනවා ඉගෙන ගන්නද? සල්මන් ખાන්, ෂාරුක් ખાන් වැනි 50 පැන්න ලෝක ප්‍රකට නළුවන් තවමත් හරිම වෙලාවට ජිම් එකට ගිහින් ව්‍යායාම කරන්නේ ඇයි? එවැනි ප්‍රශ්නයක් ඔබගේ හිතට එන එක
ඊටාම සාධාරණයි. ඒත් සාධාරණ ප්‍රශ්නයට සාධාරණ උත්තරයක් අපි හොයමු. මයිකල් ජැක්සන් කියන නම අහපු නැති කෙනෙක් නැහැ. මයිකල් ජැක්සන් කියලා ඔබ YouTube එකේ බැලුවොත් මිලියන 100 මිලියන 40 50 ඒ කියන්නේ M 40 M 50 M එයාව හොයපු අය තමයි ඉන්නේ. මයිකල් ජැක්සන් කියන නම අහපු නැති කෙනෙක් නැහැ. ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි කළ ජනප්‍රියතම ගායක තරුව තමයි මයිකල් ජැක්සන්. මයිකල් ජැක්සන් වගේ නටන එක හිතා ගන්නවත් බෑ. මයිකල් ජැක්සන් කියන්නේ විලාසිතාවක්. ඒ වගේම සංස්කෘතියක්. ඔහු ඒ තරම් ජනප්‍රිය වුණේ වාසනාව නිසාද? මයිකල්ගේ ඒ ජනප්‍රියතාව පිටිපස සැඟවුණ රහස තමයි ඔහුගේ අසීමිත පුහුණුව. ඔව්, එයට අසීමිත පුහුණුව කියන වචනය හැර වෙනත් පහසු වචනයක් භාවිතා කරන්න බෑ. ඔහු Tamanගේ නර්තන විලාසයක් නිර්මාණය කරගන්න විවිධ සතුන්ගේ ජීවන විලාසයන් සහ හැසිරීම් සහිත වීඩියෝ පට නැවත නැවත නරඹමින් ඒවා මිනිස් ශරීරයේ සමග මුසු කළා. ප්‍රසංගයක් ඉවර වෙලා රසිකයන් සතුටින් විසිර යද්දී ඔහු ප්‍රසංගයේදී සිද්ධ වුණ සුළු වැරදි ගැන කනගාටු වුණ බව ජැක්සන්ගේ කළමනාකරුවා පවසනවා. ඇත්තටම ඔහු දවසේ වැඩි කාලයක් පුහුණු වීම සඳහා කැප කළා. මයිකල් මේ උග්‍ර පුහුණු වීම වල නිරත වන්නේ වයස අවුරුදු 5-6 වගේ ඊටා කුඩා කාලේ ඉඳලා. මයිකල්ගේ අසීමිත පුහුණුව ගැන වරක් මාධ්‍යවේදිනියක් ඊටා කුතුහලයෙන් ප්‍රශ්න කළා. ඔබ ලොව සිටින ජනප්‍රියතම පොප් ගායකයා. ඉතින් ඇයි ඔබ තවමත් මේ තරම් මහන්සි වෙලා පුහුණු වන්නේ? ඇත්තටම ඔබට මෙහෙම පුහුණු වීම කරලා එපා වෙන්නේ නැද්ද? මම එක දවසක් පුහුණුුනේ නැත්තම් අනිත් දවසේ මට ඒ වෙනස හොඳින් දැනෙනවා. මම සතියක් පුහුණුුනේ නැත්තම් ඒ වෙනස මගේ කණ්ඩායමට හොඳින් දැනේ. මම එහෙම සති 2-3ක් පුහුණුුනේ නැත්තම් ලොව පුරා ඉන්න මගේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඒ වෙනස හොඳින් දැනගනී. එතකොට මුළු ලෝකයටම මාව ඇත්තටම එපා වෙයි. එම නිසා මට පුහුණු වීම එපා වෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ට මගේ වෙනසක් දැනෙනවාට මම බයයි. මයිකල් ජැක්සන් ඇයට පුහුණු වීමේ ඇති වැදගත්කම සංසුන් ස්වරයෙන් පැහැදිලි කළේ අන්න එහෙමයි. මයිකල් කොහොමත් නිහතමානීව පහළ ස්වරයෙන් පොඩි ළමයෙක්ගේ විලාසයෙන් කතා කරන කෙනෙක්. මේ සිදුවීම් ඉග්නසි පැඩරෙසිකි නම් විශිෂ්ට සංගීතඥයා පිළිබඳ සිදුවීමක් කියලා සමහරු කියනවා. බොහෝ දෙනා ජයග්‍රහණය සහ සාර්ථකත්වය ජීවිතයට ඉක්මනින් සමීප කරගන්න ඊටාම කැමති. ඒ කියන්නේ හතු පිපෙන්නා වගේ අරමුණු ජය ගන්න ගොඩක් අය කැමති. එහෙත් ජයග්‍රහණය ලබන්න නම් මෙන්න මේ දේවල් තමාගේ ජීවිතයේ පුරුද්දක් වෙන තුරුම කැපවීමෙන් කරන්න කියලා නියම කළොත් කීයෙන් කී දෙනාද එහෙම දේවල් කැපවීමෙන් කියපු විදිහටම අකණ්ඩව කරන්නේ. ඒ කියන්නේ ජයග්‍රහණයට මෙන්න මේ දේවල් ජීවිතේ පුරුද්දක් වෙන තුරුම කැපවීමෙන් කියපු විදිහටම කරන්න කියලා නියම කළොත් අකණ්ඩව කරන්න ගොඩක් අය කැමති නැහැ. මතක තියාගන්න. සාර්ථකත්වය ලැබෙන්නේ වචන හෝ ප්‍රාර්ථනා වලින් නොවේ. ඔබේ අරමුණු ජය ගන්න පුළුවන් වචනෙන්වත් ප්‍රාර්ථනාවෙන්වත් එහෙම ලියලා තිබ්බටවත් නෙවෙයි. ඔබට ජීවිතය තුළ සැබෑ දියුණුවක් අවශ්‍ය නම් ඔබ ඒ වෙනුවෙන් අසීමිතව පුහුණු විය යුතුයි. මයිකල් ජැක්සන්ගේ සිට මයිකල් ජෝර්ඩාන් දක්වා සියලු විශිෂ්ටයන්ගේ ජයග්‍රහණයේ සැබෑ රහස පුහුණුවයි. සමාවෙන්න. එය අකණ්ඩ පුහුණුව ලෙස නිවැරදි විය යුතුයි. බලන්න ලේඛන ශෛලියක් ලියන කෙනෙකුට මේ කතුවරයාට මේකේ ප්‍රූෆ් බලනකොට ඕනනම් හදන්න තිබුණා මේ සියලු විශිෂ්ටයන්ගේ ජයග්‍රහණයේ සැබෑ රහස
අකණ්ඩ පුහුණුවයි කියලා. එතකොට ලිපිය රහ නැහැ. එයා ලියනවා සියලු විශිෂ්ටයන්ගේ ජයග්‍රහණයේ සැබෑ රහස පුහුණුවයි. සමා වෙන්න. එය අකණ්ඩ පුහුණුව ලෙස නිවැරදි විය යුතුයි. ලෝ පූජනීය ක්‍රීඩකයෙක් ලෙස සලකන මොහොමඩ් අලි පුහුණුව ගැන මෙන්න මෙහෙම හදවතට වදින කතාවක් කියලා තියෙනවා. අපි එතනින් මේ කතාව නවත්තමු. බලන්න ඒක තමයි මං කිව්වේ වේදනාව తాවකාලිකයි අභිමානය සදාකාලිකයි කියලා අපි හිතන්න ඕනි අරමුණට යනතුරු ඒ අරමුණට අදාළ අධ්‍යාපන අරමුණක් නම් කටුක දුෂ්කරතා අපි හිතන්න ඕනි වේදනාව తాවකාලිකයි අභිමානය සදාකාලිකයි කියලා. ඒක මොහොමඩ් අලි කියනවා මෙහෙම. මම පුහුණු වෙන සෑම මිනිත්තුවකටම වෛර කරනවා. මේ වෙලාවේ ටිකක් දුක් විඳලා සදාකාලිකවම වීරයෙක් වගේ අභිමාණයෙන් ඉන්න හිතන්න. මම පුහුණු වෙන හැම තප්පරයකටම වෛර කරනවා. කුමක් සඳහාද? මේ වෙලාවේ දුක් විඳලා සදාකාලිකවම වීරයෙක් වගේ අභිමාණයෙන් ඉන්න හිතන්න. පුහුණු වෙලා මගේ හිතට තරහක් ඇති වෙන වෙලාවක මම මටම එහෙම කියා ගන්නවා. කොහොමද? වේදනාව తాවකාලිකයි අභිමානය සදාකාලිකයි. ඒ කියන්නේ ඔයාලා කවුරුත් අනිත් අය ඔයාලා ගැන කතා කරන්නේ දලඹුවා අවදියේ නෙමෙයි. සමනලයා වුණාට පස්සේ. දැන් අපි මේ කරන්නේ දලඹුවා අවදියේ ඉන්න වෙලාවේදී අපිට චූටි හරි ශක්තියක් ඔයාලට දෙන්න පුළුවන් නම් ඒ ශක්තිය දෙන එක. ඒ නිසා කියවීම කොච්චර වැදගත්ද අහගෙන ඉන්න එක ඒ වගේම සූදානම කොච්චර වැදගත්ද කියන මං අර කියපු න්‍යාය ටික තමයි මේ කතාවෙන් මම කිව්වේ. හොඳයි. එතකොට මේ පුංචි මග පෙන්වීම හරහා ඔයාලට මං විනාඩි 50ක් විතර කතා කරලා කිව්වේ පොඩි අදහසක් ඔලුවට ගන්න. මේක දිග කරන්නේ නැහැ. අපේ ඉලක්කයක් තියෙනවා 10:05 වෙනකොට විතර මේ වැඩසටහන අවසන් කරන්න. ඒ නිසා තමයි වැඩි කාලය ගන්නෙ නැත්තේ. එතකොට මේ පුංචි ළමයි හැමෝම වාසනාවන්ත ළමයි, පින්වන්ත ළමයි, පින ආයෝජනය කරලා උට්ටාන වීරයෙන් අරමුණ ජය ගන්න ඔබට පුළුවන් කියන එක තමයි මං කිව්වේ. ඒකට හොඳම උදාහරණය අපේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ අරමුණ වෙනුවෙන් දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී ආකාරයට පාරමිතා පුරමින් 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් එකම අරමුණකට දක්ෂ වෙමින් අරමුණ ජයගත්තා. එතකොට අපිට තියෙන අරමුණු ඊටාම සරලයි. ඒ කියන්නේ බුද්ධත්වය කියන අරමුණට සමපාත කරලා ගත්තොතින් පොළවේ තියෙන වැලි කැටයකටත් වඩා චූටි. මේ දෙක කියන්න බෑ. අයෝටා චූටි ප්‍රමාණයක්. ඒක කිව හැකි තරම් සුළු නෑ. ඒ තරම් චූටි එකක්. හැබැයි ඔබට මට ඒක ලොකුයි. ඔබට මට ඒක විශිෂ්ටයි. ඔබට මට ඒක විශේෂයි. ඒ නිසා මේ දරුවෝ හැම දෙනෙක්ම අද හිතට ගන්න ඕනි මම මෙහෙම වෙනවා. මෙහෙම කරනවා. වෙනව නෙමෙයි වෙනවාමයි. ඒ කියන්නේ ආඛ්‍යාතයේ ට්‍රිබල් ඩබල් වෙන්න ඕනි. නැත්නම් මාත් එහෙම වෙන්න තමයි හිතන් ඉන්නේ. මං එහෙම වෙනවා. එතනම වැටිලා. හොඳයි. එහෙනම් ඔබ හැම දිනාටම ඔබේ අරමුණු ජය ගන්නට මේ පුංචි වචන කිහිපයක් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.